පිරිසිදුව සැදී සමිඳුන් අභියසදී අපි ගයමු පසස තුතිනි උදසුන වෙතට ඇදී යමු පිරිසිදුව සැදී සමිඳුන් අභියසදී අපි ගයමු පසස තුතිනි සතුටු සිනා සියල්ල එසවි සමිඳු කරා උදසුන වෙතට ඇදී යමු පිරිසිදුව සැදී සමිඳුන් අභියසදී අපි ගයමු පසස තුතිනි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දිව්‍ය පියාණන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමග පවතිවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, දිව්‍ය පූජා යාගය අප අල්තාරය මත සිදු කරන සෑම මොහොතකම ස්වාමින් වහන්සේගේ කල්වරි යාගය නැවත නැවතත් අලුත් කරමින් දිව්‍ය සත්ප්‍රසාදයේ සැබෑ අර්ථය කුමක්දැයි අපි වටහා ගන්නවා, වටහා දෙනවා. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කියලා කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ප්‍රේමයේ යාගය වූ කුරුසියේ යාගය නැවත නැවතත් අලුත් කිරීමයි. එයින් පෝෂණය වීමයි. එබැවින් මේ අවස්ථාවේදී මේ පාස්කු කාලයේදී අපි මෙනෙහි කරන මේ සත්‍යතාවය පිළිබඳ විශේෂයෙන් දිව්‍ය සත්ප්‍රසාදය පිළිබඳව මෙනෙහි කිරීමක යෙදෙමින් අපි අපේ මේ දිව්‍ය පූජා යාගයට නිසි ලෙස සූදානම් වීම සඳහා අපේ පව් සිහි කර කමාව ඇද සිටිමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව කළ බව කියමි. සිත වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. ඒ භාග්‍යවත් නිත්‍යකට මරියතුමේද සියලු සුදුදූතයන් හා සුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බාලදී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොවේ උන්වහන්සේගේ දෑවල දරන්නාට සාමය වේවා. දේවී ස්වාමිනී, ස්වර්ගීය රජාණනි, සියලු බලධාරී දෙවි පියාණනි, අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍ර වූ ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුනි, දේවී ස්වාමිනී,
දේවාද බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පවරන වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පවරන ඔබ වහන්සේ අපගේ ඇඳුම පිළිගත මැනව පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව සුද්ධාත්මයන්න් සමග දෙවි පියාණන්ගේ මහිමේහි වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනි එකම සුදෝතනන් වහන්සේ ඔබ වහන්සේමය එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේය එකම පරමෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේමය ආමේන්. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ උත්ථානය මගින් අප ජීවිතයට නැවුම් බවක් දුන්සේක් වේද මෙසේ ඔබ වහන්සේගේ දූපුතුන් වීමේ මහිමය ගැන උදම් මනන අපට මරණින් උත්ථාන වීම ස්ථීරව බලාපොරොත්තු වෙමින් ජීවත් වීමට වරම් දුන මැනව මේ කී දේව සුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාටම ජීවත් වන්නාවද රජකම් කරන්නාවද ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. අපෝස්තලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටා ගන්නා ලද පාඨයකි. පෙන්තකොස්ත දිනේදී 11 දෙනා සමග නැගී සිටි පේදුරු ශබ්ද නගා ඔවුන්ට මෙසේ කීය. ජුදෙව් ජනේනි ජෙරුසලම් වසන සියල්ලෙනි මෙය දැනගන්න. මගේ වචනවලට සාවධානව සවන් දෙන්න. ඊශ්‍රායෙල් ජනේනි මේ වචනවලට සවන් දෙන්න. ඔබ මා දන්නා ලෙස නාසරෙත්හි ජේසුස් වහන්සේ වනාහි දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මිනිසෙකි. ඒ බව දෙවියන් වහන්සේ උන්වහන්සේ මගින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින්ද අරුම පුදුම දේවල් වලින්ද ලකුණු වලින්ද පෙන්වූසේක. ඒ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය හා පෙර දැනුම අනුව පාවා දෙනු ලැබූසේක. ඔබ අදමිටු මිනිසුන් ලවා උන්වහන්සේ කුරුසියේ ඇනගස්වා මරා දැමුවාහුය. එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන්වහන්සේ මුදා උත්ථාන කර වදාළසේක. මන්ද මරණය උන්වහන්සේ බැඳ තබා නොහැකි විය. දාවිත් උන්වහන්සේ ගැන කතා කරමින් මෙසේ කීය. සමිදානන් වහන්සේ නිරතුරු මා ඉදිරියේ සිටිනු දුටු වෙමි. මා නොසැලෙන පිණිස උන්වහන්සේ මාගේ දකුණු පසෙහි සිටිනසේක. එබැවින් මාගේ හද සොම්නස් විය. මාගේ වචන ප්‍රමුදිත විය. මාගේ සිරුරද බලාපොරොත්තුවෙන් පුලපුලා බලා සිටින්නේය. මන්ද ඔබ මාගේ ජීවිතය පාතාලයේ දමන්නේවත් ඔබගේ දැහැමි තැනැත්තාට පරාජයට පත්වන්නට ඉඩ දෙන්නේවත් නැත. ඔබ ජීවනයේ මාර්ගය මට දැන්වූසේක. ඔබගේ වැඩ සිටීමෙන් ඔබ මා ප්‍රීතියෙන් පුරවනසේක. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. අපගේ පිළිතුර සමිතුනි ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. See
සම්පතය ඔබ හැර අන් කිසිසෙතක් මට නැත්තේය. සමිඳුනි ඔබ මගේ ජීවන මඟ හෙළි කරන සමිඳුනි මා උරුමය හා ඉරණම ඔබ වහන්සේය. ඔබ පමණක්ම මා උරුම කොට රක්නාසේක. මට උපදෙස් දෙන හිමිතුමන් හට තුති කරන්නේමි. රැයම්වලදී මා සිත් සතන්හි නුවණ පහළ වන්නේය. සමිඳුනි ඔබ මගේ ජීවන මඟ හෙළි කරන හිමිතුමන් නිරතුරු මා බියස තබා ගන්නෙමි. මා දකුණු පස එතුමානන් වසන බැවින් මම නොසැලෙන්නෙමි. එබැවින් මසිත උදම්මනයි මහද ප්‍රීතියෙන් පිනා යන්නේය. මාගත සුරැකිව ඇත්තේය. සමිඳුනි ඔබ මගේ ජීවන මඟ හෙළි කරන මන්ද ඔබ මා පාතාලෙහි නුරඳවන සේක. ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක. ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අභිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේය. ඔබ දකුණු පස සැප සම්පත් සදහටම ඇත්තේය. සමිඳුනි ඔබ මගේ ජීවන මඟ හෙළි කරන පේදුරුතුමා ලියූ පළමු හසුනෙන් කොටසකි. තවද මිනිසයන්ගේ තරා තිරන් නොබලා එකිනෙකාගේ ක්‍රියා අනුවම විනිශ්චය කරන තැනන් වහන්සේට පියානෝයයි කියා ඔබ යාඥා කරන්නාහුනම් මිහිපිට ඔබ විදේශීව සිටින විට දේව නීතිය අකුරටම පිළිපැදීමට පරිස්සම් වන්න. ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදනු ලැබුවේ රන් රිදී වැනි දි รา යන දේ මගින් නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටුවෙකුගේ ලේ වැනි ක්‍රිස්තුස් වහන්සේගේ මහඟි ශ්‍රී රුධිරය කන්න කොටගෙන බව ඔබ දන්නාහුය. මේ මිදීම සඳහා ක්‍රිස්තුන් වහන්සේ ලෝකය මැවීමටත් පෙර තෝරා ගනු ලැබ
ඔබ උදෙසා මේ අන්තිම කාලයේදී ප්‍රකාශ කරනු ලැබූසේක. ඔබ මෙම ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන උන්වහන්සේ මරණයෙන් උත්ථාන කොට මහිමයට පත් කළ දෙවියන් වහන්සේ විශ්වාස කරන්නාහුය. මෙලෙස දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයද බලාපොරොත්තුවද ඔබට ඇත. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ස්වාමිනේ ඔබ අප සමග කතා කරද්දී සුද්ධ ලියවිල්ල පහදා දෙන්නේ අපේ හදවත් දැවි ඇවිලි යාමට සැලැස්සුව මැන ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ලෝකතුමාගේ සුද්ධ වූ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී වහන්සේට මහිමය වේවා. ඒ දවසෙහි ගෝලයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර 11ක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. එසේ යද්දී ඔහු සිදු සියල්ල ගැන කතා කරමින් ගියහ. තවද ඔවුන් සාකච්ඡා කරමින් යද්දී ජේසුස් වහන්සේම ඔවුන් සමීපයට වැඩ ඔවුන් හා සමග ගමන් ගත්සේක. ඔවුන් උන්වහන්සේ දුටු නමුත් ඔවුන්ට උන්වහන්සේ හඳුනාගත නොහැකි විය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණාවක් ගැනදැයි ඇසූසේක. ඔහු දුක්මුසු මුහුණින් යුතුව නතර වූහ. ඔවුන්ගෙන් ක්ලෙෝපාස් නම් තැනැත්තා උත්තර දෙමින් මේ දවස්වල ජෙරුසලමෙහි සිදු වූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැයි උන්වහන්සේට කීහ. කවර කාරණා දැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔහු උත්තර දෙමින් නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණාය. උන්වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහිද කතාවෙහිද බල සම්පන්න දිවැසිවරයෙකුව සිටිසේක. නායක පූජකවරුද අපගේ ප්‍රධානී වූද උන්වහන්සේ මරණයට නියම කොට කුරුසයෙහි ඇනගැසූහ. එහෙත් ඊශ්‍රායෙල් මුදාලීමට සිටි එකම තැනැත්තා උන්වහන්සේ යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක්ද නොවේ. මේ දේ සිදු වී අදට 3 දවසක් ගත වී ඇත. තවද අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයෙහි සොහොන්ගේ ළඟට ගොස්
උන්වහන්සේගේ සිරුර නොදැක අවුත් ඔවුන්ට දර්ශනය වූ දේවදූතයන් උන්වහන්සේ ජීවමානව සිටිසේකැයි පැවසූ බව කියා අප විස්මිත කළහ. අප හා සමග සිටි අයගෙන් සමහරෙක් සොහොන්ගේ ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙසම දුටුවෝය. එහෙත් ඔහු උන්වහන්සේ නුදුටුවෝයැයි කීහ. එවිට උන්වහන්සේ ඔවුන් අමතා බුද්ධිහීන වූද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැලි වූද තැනැත්තිනි. ක්‍රිස්තුන් වහන්සේ එසේ දුක්විඳ සුවකීය තේජශ්‍රීයට ඇතුළු විය යුතුව තිබුණා නොවේද කියා මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන මුළු ශුද්ධ ලියවිල්ලෙහිම තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන්සේක. ඔහු යමින් සිටි ගමට ලන් වූහ. එහෙත් උන්වහන්සේ තව ඈතට යන බවක් ඇඟ වූසේක. එවිට ඔහු දවස ගෙවී සවස් වේගෙන එන බැවින් අප සමග නතර වූ මැනවයි උන්වහන්සේට පෙරැත්ත කළහ. උන්වහන්සේ ඔවුන් සමග නතර වීමට ගෙට ඇතුළු වූසේක. තවද උන්වහන්සේ ඔවුන් හා සමග කෑමට හිඳගත් කල රොටිගෙන ආශිර්වාදය පවසා කඩා ඔවුන්ට දුන්සේක. එවිට ඔවුන්ගේ ඇස් ඇරි උන්වහන්සේ කවරෙක් දැයි ඔවුහු හැඳිනගත්හ. එවිට උන්වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූසේක. එකල ඔහු උන්වහන්සේ අප හා සමග මගදී කතා කරද්දීත් ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත් අපේ හදවත දැවී ඇවිලී ගියා නොවේදැයි එකිනෙකාට කීහ. ඔහු ඒ වෙලේම නැගිට ආපසු ජෙරුසලමට පෙරලා ගොස් 11 දෙනාද ඔවුන් සමග සිටි අනික් අයද ඒකාන්තයෙන්ම සමිදානන් වහන්සේ නැගිට සිටින සේක සීමොන්ට පෙනුන සේකැයි කියමින් සිටිනු දුටුවෝය. එවිට ඔහුද මගදී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙහිදී ඔවුන්ට උන්වහන්සේ ප්‍රකාශ වූ හැටිද පැවසූහ. ස්වාමින් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ පාස්කු කාලයේදී අපේ භාවනාව සඳහා සුද්ධෝ සභාව ඉදිරිපත් කරන මෙම සුද්ධ ලියවිලි පාඨවලින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථාන වීමේ පැවැත්මට අදාළව විවිධ කරුණු අපට එළිදරව් කර දෙනවා. සුද්ධෝ ලූක්තුමාගේ සුවිශේෂයේ අපි මේ තෝරාගත් කොටසේ පැහැදිලිවම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වීමෙන් පසු තමන්ගේ ශ්‍රාවකයන්ට දර්ශනය වූ ආකාරය පිළිඹු කරනවා. අද අපි කියවන්නට යෙදුන මේ ලූක්තුමාගේ සුවිශේෂයේ 24 වෙනි පරිච්ඡේදයේ මේ කොටසෙන් මට පෙනී ගිය කරුණු 3ක් ගැන මේ අවස්ථාවේ කතා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. එහි සඳහන් වචන 3ක් අපේ අවධානයට යොමු කළ යුතුයි කියලා මා සිතනවා. පළවෙනි වචනය තමයි ස්වාමින් වහන්සේ ඔවුන් සමග ගමන් කළා කියන එක. ගමන් කිරීම කියන වචනය. දෙවෙනි වචනය උන්වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට පහදා දුන්නා කියන වචනය. උන්ට විස්තර කර දුන්නා කියන වචනය. තුන්වෙනි වචනය තමයි ඔවුන්ගේ නෙත් විවෘත වී අදහගත්තා කියන ඒ වචනය. මේ වචන තුනෙන් පළමුවෙනි වචනය එනම්
ඇවිදීම. සුදෝ බයිබලයේ බොහෝ අවස්ථාවල සඳහන් කරනවා ජීවත්වීම කියලා කියන එක හඳුන්වන්නේ බොහෝ විට මෙන්න මේ වචනය පාවිච්චි කරලා. ඇවිදීම. සක්මන් කිරීම. විශේෂාකාරයෙන් සුද්දෝ ලියවිල්ලේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා මන්ද ඔබ මා මරණින් මිදූසේක මාගේ හද පැකිලීමෙන් වැළකූසේක එසේ කළේ ජීවනා ලෝකෙහි දෙවිඳුන් අභියස මා පා නගනු පිණිසය පා නැගීම ගමන් කිරීම සක්මන් කිරීම දෙවිඳුන් ඉදිරියේ සක්මන් කිරීම තමයි ගමන් කිරීම කියලා කියන්නේ. අපි හැම කෙනෙක්ම දෙවිඳුන් ඉදිරියේ සක්මන් කරමින් ජීවත් වෙනවා. තේලි ගීතක අංක 84 11 වෙනි වගන්තියේ තියෙනවා නිදොස් ලෙස පානගන අයට සෑම යහපතක්ම දෙනසේක. ස්වාමින් වහන්සේ සෑම යහපතක්ම දෙන්නේ නිදොස් ලෙස පානගන අයට ජීවත් වන අයට. ඉසයියස් දිවස්පසායතුමාගේ පොතේ 42 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තියේ සඳහන් කරනවා අප පව් කළේ එතුමන්ට විරුද්ධවය. එතුමන්ගේ මාර්ගයෙහි අපි ගමන් නොකළෙමු. එතුමන්ගේ අනපනත්වලට අපි කීකරු නොවීමු. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ අනපනත්වලට කීකරු වී ජීවත් වීම තමයි උන්වහන්සේ සමග ගමන් කිරීම කියලා කියන්නේ. ඉතින් ඒ අනුව දැන් අපිට පේනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ අපොස්තුලවරුන් දෙන්න ඉන්නේ ඊ타ත්ම දුක්බරිත අවස්ථාවක. උන්වහන්සේ කුරුසියේ කුරුසපත් වෙලා මරණයටපත් වෙලා. ඔවුන්ගේ සිත් තුළ තිබිච්ච ලොකු බලාපොරොත්තු සමුදායක්ම ඉෂ්ට නොවී යන ආකාරයට උන්වහන්සේ මෙලවින් තුරන් වී ගිය බවට ඔවුන් වටහා ගත්තා. ඒ නිසා අපොස්තුලවරුන් සහ ශ්‍රාවකයන් කුරුසිය ළඟට එන්නේවත් නැතිව පැනලා ගියා. පැනලා ගිහිල්ලා සේනාකුළු ශාලාවේ සැඟවී සිටි බව සමාජය ඔවුන්ට විරුද්ධව යම් යම් කටයුතු කරાવી කියන තත්වයෙන් බයක් ඇති වෙලා සැඟවී සිටි බව පැහැදිලි කරලා දෙනවා සුද්ධ සුවිශේෂය. මෙන්න මේ සිත බිඳුණු අවස්ථාවක ඔවුන්ට කිසිම බලාපොරොත්තුවක් නොමැතිව ඔහේ පාවි යන අවස්ථාවක ජීවිතේ මෙන්න මේ වගේ වෙලාවක තමයි ස්වාමින් වහන්සේ ඔවුන් සමග එක්වන්නේ. ඔවුන් සමග ගමන් කරන්නේ. එම්මාවුස් කියන නගරයට මේ දෙන්නත් එක්ක ස්වාමින් වහන්සේ සාකච්ඡා කර ගමන් කරනවා. ඔවුන් සමග ඉන්නවා. උන්වහන්සේ අහනවා ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැනද? ඔහු දුක්මුසි මුහුණින් යුක්තව නතර වූහ කියලා කියනවා. දුක්මුසු මුහුණින්. කියන්නේ දුක්බරිතව. උන් බලාපොරොත්තු සුන් වෙච්ච මිනිස්සු පිරිසක්. ඔවුන් සමග සක්මන් කරවා උන්වහන්සේ. උන්වහන්සේව හඳුනා ගන්න බැරි වෙන තරමට උන්වහන්සේ ඔවුන් සමග කිට්ටුව සිටියා. ඔවුන් දැක්කේ නෑ. ඔවුන් හඳුනාගත්තේ නෑ මේ කවුද කියලා. ඔවුන් සමග ගමන් කරන්නේ. ඔවුන් උන්වහන්සේ දුටු නමුත් ඔවුන්ට උන්වහන්සේ හඳුනාගත නොහැකි විය කියලා සුවිශේෂකවරයා ලියා තිබෙනවා. අපේ ජීවිත ගමන් කරන මාර්ගයේ සහෝදර සහෝදරියනි හුඟක් වෙලාවට මෙන්න මේ අත්දැකීම අපි ලබා ගන්නවා. ජීවිතේ කඩා වැටුණු අවස්ථාවල කඩා වැටුණු මොහොතවල ස්වාමින් වහන්සේ අපත් සමග ගමන් කරනවා. අපිට පේන්නේ නැහැ. අපි දන්නේ නැහැ. අපි දකින්නෙත් නැහැ. බොහෝ දෙනෙකුට ජීවිතයේ හැලහැප්පීම් හා පරාජයන් මැද අධෛර්යයට පත්වෙමින් ජීවත් වෙනකොට අපිට නොදැනුවත්වම ස්වාමින් වහන්සේ අපත් සමග ගමන් කරනවා. ජීවිතයේ විවිධ හැප්පීම් මැද. අපි සමහරලාට අහනවා දෙවියනි ඔබ වහන්සේ කොහෙද? මේ සිදුවීම් මැද්දේ මම දැන් තනි වෙලා මම ඔබගේ ශ්‍රාවකෙක්. නමුත් ඔබ වහන්සේ කොහෙද? මේ අපොස්තුලවරු දෙන්න මේ ශ්‍රාවකයෝ දෙන්නගේ සිත තුළ තිබුණෙත් අන්න ඒ වගේ හැඟීමක්. කෝ අපේ ක්‍රිස්තුස් වහන්සේ? උන්වහන්සේ කිව්වනේ උන්වහන්සේ රාජ්‍ය පිහිටුවනවා, දේව රාජ්‍ය පිහිටුවනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණු පස සිට තේජස්ශ්‍රීයෙන් වැඩම කරනවා කියලා. නමුත් කෝ උන්වහන්සේ?
දැන් උන්වහන්සේ කුරුසිය යන ගසලා. උන්වහන්සේගේ සතුරෝ උන්වහන්සේව සම්පූර්ණයෙන්ම පරාජය කරලා ඉන්නේ. අන්න එහෙම හිතනවා මේ කට්ටිය. නමුත් ඔවුන්ට නොදැනුවත්වම ස්වාමින් වහන්සේ ඔවුන් සමග ගමන් කරනවා. දෙවියනි ඔබ කොහෙද කියන ප්‍රශ්නේ අපි හුඟක් වෙලාවට අහනවා මේ ජීවිතේ. කුරුසිය මත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් ඒ ප්‍රශ්නේ ඇහුවානේ. මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක් නිසාද? උන්වහන්සේටත් ඒක දැනුණා. දෙවිපියාණන් වහන්සේ උන්වහන්සේව අතහැරලා ගියා වගේ කුරුසියේදී. ජීවිතේ අපිට හුඟක් අවස්ථාවලදී නමුත් අපි දැනගන්න ඕන එක දෙයක් තියෙනවා. අපි නොදැනුවත්ව සිටියට ස්වාමින් වහන්සේ අපත් සමග ගමන් කරනවා. මේ අපෝස්තුලවරු දෙන්න මේ ශ්‍රාවකයෝ දෙන්න සිතක් බිඳිලා මේ යන ගමනේදී කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඔවුන්ගේ බලාපොරොත්තු සේරම සුණු විසුණු වීලා ගිහිල්ලයි තිබුණේ. නමුත් ස්වාමින් වහන්සේ ඔවුන් අතරට වැඩම කරලා ඔවුන් සමග ගමන් කරනවා. මෙන්න මේ ගමන් කිරීම ජීවිතය ඔවුන් සමග ජීවිතය ගමන් කරනවා. ඔවුන් කුරුසයෙන් බය වෙලයි පැනලා යන්නේ. කුරුසයට බයයි. බලන්න අද ලෝකයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේක. කුරුසයට බය අය. ඒකට අපි ෆුල්ටන් ජේ ෂීන් කියන අගරද ගුරුතුමා ඇමරිකානු ජාතික ලියා තිබෙන පොතක මෙන්න මෙහෙම තියෙනවා. The new schizophrenia in religion may be called staurophobia or fear of the cross. ඒ කියන්නේ අලුතෙන් සමාජය තුල තියෙන දෙබිඩියාව, බෙදීම. මොකක්ද? කුරුසියට තියෙන අකමැත්ත. කවුද කැමති අපේ ලෝකයේ මිනිස්සු දුක් විඳින්න? දුක් විඳින්න කැමැත්තක් නැහැ. කොහොම හරි ජය ගන්නට ඕනේ, කොහොම හරි පාසු මාර්ගයේ යන්නට ඕනේ. දුක්බර ජීවිතයක් ගත කරන්න කැමති නැහැ. නිසා අපි කුරුසියට බයයි. කුරුස බිය, ස්ටෞරෝෆෝබියා. අපිට මේ ලෝකේ තියෙන බාහිර සතුටු වීම මැද කුරුසිය අමතක කරනවා. කෑම බීම ඇඳුම් පැළඳුම් විනෝදාංශ මේ එක දේවල් එක්ක අපි කාලය ගත කරනකොට දෙවියන් වහන්සේ අපි ළඟම ඉන්නවාය කියලා අපේ වේදනාවල් කුරුස කරගහ ගන්න උන්වහන්සේත් සූදානමින් අපත් එක්ක එකතු වෙලා ඉන්නවයි කියන එක අපි අමතක කරනවා. පරිභෝජනවාදය ඕන තරම් බාහිර දේවල් එකතු කිරීමේ කෑදරකම ප්‍රවණතාවය මේවා මිනිසුන්ගේ ජීවිත පෙළනවා, තලනවා. ඔවුන්ව හිර කරලා තබනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ එතන නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ දුක, වේදනාව, කුරුසිය කරගහගෙන යන අය ඉන්න තැන තමයි උන්වහන්සේ ඉන්නේ. කුරුසිය කරගහගෙන ගියොත් උන්වහන්සේ එතන ඉන්නවා. කුරුසිය උන්වහන්සේගේ ජීවිතයට සම්බන්ධයි. ශීන් නගරද ගුරුතුමා කියනවා the Christ without the cross cannot save for he stands for effeminacy. ඒ කියන්නේ කුරුසියක් නොමැතිව ක්‍රිස්තුස් වහන්සේට ගැලවීම ලබා දිය නොහැකි කියලා කියනවා. කුරුසියක් නැතුව ගැලවීම ලබා දෙන්න බෑ. මන්ද එවැනි ආධ්‍යාත්මිකත්වයක් ලලනාකාරත්වය. තමන්ට රිසිදේ කිරීමට යොමු කරන ගැඹුරක් නොමැති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුපිරි වීරයෙකුගේ තත්වය තුල පමණක් හිර කර තියෙන දෙයක්. කුරුසයක් නැති ක්‍රිස්තුස් වහන්සේ. අපිට එහෙම හිතන්න බෑනේ කුරුසයක් නැති ක්‍රිස්තුස් වහන්සේ කෙනෙක්. ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කුරුසේ. කුරුසේ කරගහගත්තු. කුරුසේ ජීවිතය පූජා කරපු. අපේ ආධ්‍යාත්මිකත්වයත් එහෙමයි. කුරුසයක් නැතිව අපි ජීවිතය ගැන හිතන්නට ගියොත් ඒක හරියට නිකන් පිටකොන්දක් නැති මිනිස්සුවා. ලලනාවෝ වගේ. මේ ලලනාවෝ කියලා ලලනකාරීත්වය කියලා කියන්නේ එෆෙමිනසි. අපිට කොන්දක් නැහැ, පණ නැහැ. අපිට ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න දන්නේ නැහැ. ඊළඟට කියනවා එතුමා the cross without Christ. ඒ කියන්නේ ඉස්සෙල්ලා කිව්වේ Christ without the cross කියලා. The cross without Christ cannot save. බේරන්න ගලවන්න බෑ. ඒ මොකද ක්‍රොස් කියන්නේ දුක, වේදනාව. ක්‍රිස්තුස් වහන්සේ නොමැතිව ඒකට අර්ථයක් දෙන්න බෑ. ක්‍රිස්තුස් වහන්සේ නැති තැන වේදනාවට, දුකට අර්ථයක් නැහැ. ඒක නිකම් පරාජයක් පමණයි. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ
ඒ ඇතුලේ ඉන්නට ඕනේ. වේදනාව දුක තියෙන තැන උන්වහන්සේ ඉන්නට ඕනේ. උන්වහන්සේගේ කුරුසිය එතන තමයි අපි අත්දකින්නේ හරියටම. මොකද්ද කියලා. ඒත උන්වහන්සේ කියනවා මේ අපේ රදගුරුතුමා එලෙසම ක්‍රිස්තුස් වහන්සේ නොමැති කුරුසිය මිනිසුන්ට ආධ්‍යාත්මික විමුක්තිය ලබා නොදේ. එය මිනිසුන් ජර්මනියේ පැවති ඩචාව් අවුෂ්විට්ස් වැනි වදකාගාර සිර කඳවුරුවල මරා දැමූ රාජ්‍ය ඒකාධිපතිත්වය සඳහා පුද්ගලයන් මෙවලමක් කරගත් සංකල්පයක් වනු ඇත. ඒ කියන්නේ අවුෂ්විට්ස් ඒ වගේම ඩචාව් කියන්නේ දෙවන ලෝක මහා යුද්ධයේදී ඇඩෝල්ෆ් හිට්ලර් විසින් පවත්වාගෙන ගිය මරණ කඳවුරු. මේ මරණ කඳවුරු වලට ජුදෙව් ජාතිකයන්ව ගෙනල්ලා ඔවුන්ට ගෑස් ගාලා ඔවුන්ව මරලා දැම්ම ලක්ෂ ගණන්. කියනවා දසලක්ෂ 60ක් ජුදෙව්වන්ව ඝාතනය කරා කියලා මේ මරණ කඳවුරු වල. එතකොට මෙතන රදගුරුතුමා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ නැති කුරුසය තමයි ඒක. එතන ක්‍රිස්තුස් වහන්සේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවනම් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. එතනදී සිදු වෙන්නේ මොකද්ද? මිනිස්යාගේ ආත්මාර්ථකාමීත්වය තමයි එතන තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ඉන්නවනම් එවැනි දේවල් සිදු වෙන්නේ නැහැ. මොකද ඇඩෝල්ෆ් හිට්ලර් කියන එක්කෙනා ස්වාමීන් වහන්සේව පිළිගත්තේ නැහැ. එවැනි කෙනෙකුට ජීවිතේ තවත් අයට හිරිහැර කිරීම, තවත් අය පෙලා තලා දැමීම සහ ඒ අයගෙන් දුක් විඳීම, ඒ නිසා දුක් විඳින සියලු දෙනාම අත්දකින්නවා කුරුසියක්. නමුත් ක්‍රිස්තුස් වහන්සේ එතන නැහැ. ඒ මොකද ඒ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව යන වැඩක්. එතන මේ ගෝලයන් දෙන්න කුරුසියෙන් පලා යන විට ස්වාමින් වහන්සේ ඔවුන්ගේ ජීවිතයට ඇතුළු වෙමින් මේ දෙදෙනාට තමන් වහන්සේ සත්‍ය වශයෙන්ම ඔවුන් අත් නොහල බවද, ඔවුන්ට ජීවිත ගමන් මඟ ජයගත හැකි මඟ කුමක්ද යන්න බවද පහදා දුන්නා. ආන්න ස්වාමින් වහන්සේ ඔවුන් සමග ගමන් කළා. ඇඩෝල්ෆ් හිට්ලර් කෙනා ස්වාමින් වහන්සේව ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ කොහෙද කියලා ඇහුවා. එහෙම කෙනෙක් නැහැයි කියලා කිව්වා. දෙවියන් වහන්සේ නොමැති ලෝකයක් හැදුවා. හදලා ඒ ලෝකේ ඉවර වුණේ මිනිසුන්ට කුරුසියක්, වේදනාවක් ගෙන දෙන එකෙන් විතරයි. ඒ වේදනාව තුල ස්වාමින් වහන්සේ නොහිටිය නිසා ඔවුන්ට ඒ වේදනාව ලොකු කරදරයක් බවට පත් වුණා. ස්වාමින් වහන්සේ ඉන්න තැන වේදනාව කරදරයක් නෙමෙයි. වේදනාව ජයග්‍රහණයකට හරව ගන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි අපි කිව්වේ ඉස්සෙල්ලාම කිව්වේ කුරුසිය නොමැතිව ක්‍රිස්තුස් වහන්සේට ගැලවීම ලබා දිය නොහැකිය කියලා. කුරුසිය තියෙන්නට ඕන. නමුත් කුරුසිය ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය තුල මාංශගත වෙන්නට ඕන. කුරුසිය තුල ජීවත් වෙන්නට ඕනේ. කුරුසිය වැළඳ ගන්නට ඕනේ. එතකොට කුරුසිය ජයග්‍රහණයක් බවට හැරෙනවා. අපේ ජීවිතේත් අන්න එහෙමයි. මේ අපෝස්තලවරුන් දෙන්න, මේ ගෝලියෝ දෙන්න කඩාගෙන වැටුණු අවස්ථාවක ඔවුන් තුල තිබුණු අර දේව විශ්වාසය නිසාදෝ ස්වාමින් වහන්සේ ඔවුන් සමග එක් වෙමින්, ඔවුන් සමග ගමන් කරමින්, ඔවුන්ට මෝසස් සහ සියලු දිවස්වරුන්ගෙන් පටන්ගෙන මුළු සුද්ධෝ ලියවිල්ලේ Taman ගැන සඳහන් වන කරුණු ඔවුන්ට පහදලා දුන්නා කියලා සුවිශේෂයේ සඳහන් කරනවා. ඒ නිසාම එදා ස්වාමින් වහන්සේ මොනවද කරේ? ඔවුන් සමග ආහාර වළඳන්නට වාඩි වෙලා උන්වහන්සේ දිව්‍ය සත්ප්‍රසාදය ඔවුන් ඉදිරියේ දිගහැරියා. එදා ඒ පූපේ රැගෙන, ඒ රොටි රැගෙන, එය ආශිර්වාද කරලා, එය කඩලා, එය ඔවුන්ට දුන්නා. එතකොට තමයි ඔවුන් උන්වහන්සේගේ කුරුසිය හැඳිනගත්තේ. ඔවුන් කුරුසිය හැඳිනගත්තේ ඔවුන් සමග ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා කියන එක, හිටියා කියන එක, ඔවුන් සමග ගමන් කළා කියන එක හැඳිනගත්තේ අර පූපය කඩලා ඔවුන්ට ආහාර වළඳන්න දුන්න වෙලාවේ. ඒ මොකද කුරුසිය කියලා කියන්නේ දිව්‍ය සප්සාදය. කුරුසිය මත අපි දිව්‍ය සප්සාදයේ දේව මෙහෙය පවත්වනවා කියලා කියන්නේ අල්තාරය මත අපි කුරුසිය යාගය නැවත වරක් අලුත් කරනවා. ඒතර මේ ගෝලියෝ දෙන්න ස්වාමින් වහන්සේගේ මේ දිව්‍ය සත්ප්‍රසාදීය පැවැත්ම තේරුම් ගත්තා. ඔවුන් සමග උන්වහන්සේ ඉන්නවා කියලා. ඔවුන්ව අතහැරියේ නැහැ. ඔවුන් සමග ගමන් කරනවා. ඔවුන් සමග සහභාගී වෙනවා. ඔවුන් හා එක්ව ඔවුන්ට කරුණු පහදලා දෙනවා. ආධ්‍යාත්මික ශක්තිය ඔවුන්ට ලබා දෙනවා. ඒ වෙලාවේදී ඔවුන්ගේ ඇස් ඇරුණා කියලා. ස්වාමින් වහන්සේ ඔවුන් සමග සිටියා. මෙච්චර වෙලා හිටියා ඔවුන් දැක්කේ නැහැ.
නමුත් මේ දුකේ කුරුසිය තුලින් උන්ගේ ඇස් හැරුණා. කුරුසිය. ගක් වෙලාවට අපේ ජීවිතේ කුරුසියෙන් තමයි අපි ඇස් හැරෙන්නේ. කුරුසියක් එනකන් අපි ජීවත් වෙන්නේ අර අමුතුම මනෝ ලෝකේ. අර මං කිව්වේ කුරුසියක් නැති ක්‍රිස්තුස් වහන්සේ කියලා. එෆෙමිනසි. ඒ කියන්නේ මනෝ ලෝකයක්. අපි කාලා බීලා විනෝද වෙලා සන්තෝෂ වෙලා දුක් කරදර වලින් ඈත් වෙලා පුළුවන් තරම් සන්තෝෂයෙන් ජීවත් වෙනකොට අපිට ස්වාමීන් වහන්සේ හඳුනා ගන්න බෑ. ස්වාමීන් වහන්සේ කවුද කියලා අපි දන්නේ නැහැ. සමහර ලාට අපි ස්වාමීන් වහන්සේව අතකොලුවක් කරගන්නවා මේ වගේ වෙලාවක. අපි කරන හැම දෙයක්ම හරි කියලා කියන්නේ. සමහර මිනිස්සු ජීවිතේ තමන් කරන නොයෙකුත් නොපනත්කම් වලට ස්වාමීන් වහන්සේවත් සම්බන්ධ කරගන්නවා. නොපනත්කම් කරලා ඉවර වෙලා ස්වාමින් වහන්සේට ස්වාමිනී කියලා හරියන්නේ නැහැ කියලා උන්වහන්සේම කිව්වනේ එක සැරයක්. නොපනත්කම් නෙමෙයි. අපිට ජීවිතයේ ලැබෙන පරාජයන් කුරුස කරගහගෙන ස්වාමින් වහන්සේ සමග යාගයක් වෙමින් උන්වහන්සේගේ යාගයට සම්බන්ධ වෙමින් අපි ගත කරනවා නම් අපේ ජීවිතය ස්වාමින් වහන්සේ අපට උන්වහන්සේ කවුද කියලා එලිදරව් කරනවා. මේ අපෝස්තලරු දෙන්නට ස්වාමින් වහන්සේ එදා කළේ මෙන්න මේ එලිදරව් කිරීමයි. තමන් වහන්සේ කවුද කියන එක පෙන්වා දුන්නා. ඒ විට ඔවුන්ගේ ඇස් ඇරි ඔහු උන්වහන්සේ කවරෙක්දයි හැඳිනගත්හ. ඒ වෙලාවෙම ඔවුන්ගේ ඇස් ඇරුණා. ඒ පාවිච්චි කරන ග්‍රීක වචනේ අර්ථය ඒ වෙලාවෙම ඔවුන්ගේ ඇස් ඇරුණා කියලා. සත්ප්‍රසාද වහන්සේ තුල ඔවුන්ගේ ජීවිතය යාගයක් බවට පත් වුණා. මේ කුරුස කරදර සිත් ඇවුල් සියල්ලක්ම කුරුසේ කොටසක් බවට පත් වුණා. ස්වාමින් වහන්සේ අර පූපේ අරගෙන කඩලා ඔවුන්ගේ අතට දුන්න වෙලාවේ. අන්න මේකෙන් තේරෙනවා පැහැදිලිවම මේ ජීවිතය තුළ කුරුසයක් නැතුව ආදර සහෝදර සහෝදරීනි අපිට ජීවත් වෙන්න බෑ. කුරුසය කියන්නේ අපේ ජීවිතයේ අර්ථයයි. ඒ වැළඳ ගන්නට ඕනේ ආදරයෙන්. පාස්කු පණිවිඩය කාලානුරූපීව තේරුම් ගතහොත් එයින් ඉඟි කරනු ලබන්නේ දෙවියන් වහන්සේ මනුස්ස ජීවිතය ගත කරන්නට ඒ මනුෂ්‍යයාගේ ජීවිතයේ තියෙන අපිරිසිදු කම් සේරම පිරිසිදු කරලා ඔහු සමග යාගීක ජීවිතයක් ගත කරන්නට හවුල් වෙනවා කියන එකයි. එනිසා මේ ලෝකේ අපි තනි නැහැ සහෝදර සහෝදරීනි. අපේ වේදනාව වැඩියෙන්ම තියෙන තැන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ කෑ ගැහුවා දෙවියනි ඔබ මා අත්හැරියේ මක් නිසාද කියලා. අන්න ඒ වෙලාවේ තමයි දෙවිපියාණන් වහන්සේ උන්වහන්සේ සමග එක්ුණේ. අන්න ඒ වෙලාවේ තමයි උන්වහන්සේගේ ජයග්‍රහණය ලැබුණේ. දිව්‍ය සත් ප්‍රසාදය කියලා කියන්නේ මෙන්න මේ අපේ ජීවිතයේ කුරුස කරදර සියල්ලක්ම ඒ වෙලාවේදී ස්වාමින් වහන්සේට ඔප්පු කරමින් ස්වාමින් වහන්සේ තුල ඒ සියල්ල බාර ගනිමින් ඒ සියල්ල යාගයක් බවට හරවා ගැනීමයි. අද මේ සුවිශේෂ පාඨයෙන් අපිට ස්වාමින් වහන්සේ කියා දෙන්නේ මෙන්න මේ පණිවිඩයයි. ආදරණීය සහෝදර සහෝදරනි කුරුසියට බය වෙන්න එපා. කුරුසියට බය වෙනවා කියන්නේ ජීවිතයට මුහුණ දෙන්න ශක්තියක් ලබා ගන්නේ නැහැයි කියන එකයි. අර මම කියාපු විදිහට අර ලලනාක කාරීත්වය. එහෙම එකක් අවශ්‍ය නැහැ. අපි ජීවිතයට මුහුණ දෙන්නට ඕනේ. ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට ඕනේ. ඒ මුහුණ දීලා ඒක යාගයක් කරලා කුරුසියට ඒක එකතු කරලා කුරුසියේ දිව්‍ය සත් ප්‍රසාදීය පැවැත්ම අපේ ජීවිතයට ඇතුල් කරලා අපේ ජීවිතයත් යාගයේ කොටසක් බවට හරවන්නට ඕනේ. අන්න ඒක තමයි ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එදා ඒ මාවුස් නගරයට සිත බිඳී ගමන් කළ අපෝස්තලරු දෙන්න ස්වාමින් වහන්සේ තුල ඒ ලබාගත් අත්දැකීම වලින් ශක්තිමත් වෙච්ච තරම් කොයි තරම්ද කිව්වොත් ඒ වෙලාවෙම එතන ඉන්නේ නැතිව ආපහු හැරිලා Tamanගේ ගෝලයන් වෙතට ගිහිල්ලා අනිත් ගෝලයන් වෙතට ගිහිල්ලා 11 දෙනා වෙතට ගිහිල්ලා Taman ලබාගත් මේ උතුම් අත්දැකීම ගැන බෙදාගත් ආකාරය එතනදී ඒ සුවිශේෂ පාඨයෙන් අපිට විස්තර කර දුන්නා. ඒ නිසා අපි මේ වෙලාවේදී ස්වාමින් වහන්සේට යාඥා කරමු. අපගේ ජීවිතේ ලැබෙන සෑම කරදර වේදනාවක්ම උන්වහන්සේගේ යාගයට හවුල් කිරීම තුලින් උන්වහන්සේ අප සමග ඉන්නවා කියන එක ඒ අත්දකින්නට අපේ හදවත විවෘත කරගන්නට අපිට ආශිර්වාද කරන්න කියලා. Beloved brethren, today is the third Sunday in Easter time, and for our reflection, the Holy Church, Holy Mother the Church, proposes
This particular passage from the Gospel of St. Luke, chapter 24, the event where two of the disciples, after the events of Easter, were walking down to a little town called Emmaus from Jerusalem, and what they encountered on the way. Actually, what happened was they were completely discouraged and distraught, and they walked along discouraged, without any hope for their life. They felt abandoned. But they didn't know that in that moment of their sadness, in that moment of their pain, the Lord joined them, unknown to them. Their eyes were closed. They could not recognize Him at the first moment. He came along and joined them as a co-journer, person who journeys along with you. Jesus Christ is the Lord who journeys along with us, especially when we are in moments of sadness. The two apostles, two disciples, walking along with Jesus, expressed their sadness to Him, explained why they were sad, and explained the reasons for that. And then at that point you see Jesus teaching them with the scriptures about Moses, about the prophets, explaining everything to them and giving them encouragement, even though they were thoroughly discouraged. So He shares their pains and their worries with them. He is part of them, and He walks along with them until they go and reach Emmaus, in that house where they were to stay the night. Then they asked the Lord to stay with them. And at table, when He took the bread and broke it and gave it to them to eat, after blessing it, they recognized Him. And He appeared and then He disappeared, as it is said in the scriptures. So the three moments, the three important words that are important here are the walking along. Jesus walked along with the disciples, especially when they were completely distraught and discouraged. And then He explained, He tried to enthuse them, encourage them in their life through the explanation of the scriptures, Moses and the prophets, and explained how He was the answer. Jesus, the Lord who was crucified, is the answer to their problems. And then in the blessing and the breaking of the bread, they recognized Him, because that is the Eucharist. And the Eucharist is nothing other than the embracing by Jesus of the crucifix. Love. Archbishop Fulton J. Sheen says that in today's society, mankind has a new schizophrenia. That schizophrenia in religion may be called staurophobia, or fear of the cross. Many people don't like the cross. Life based on ephemeral satisfactions, enjoyments, hedonism, all kinds of hedonistic pleasures. Mankind is misled by these things, and they all have a fear of suffering, fear of the cross. So therefore they try to shun away from pain and suffering. That is why if you don't experience pain and suffering, and if you don't know how to relate and take pain and suffering in the positive sense of the word, you cannot experience the presence of God. It is when you are suffering that you are on the cross and that you cry out with the Lord. The Lord cried out from the cross, Eloi, Eloi, lama sabachthani. My Lord, why have you forgotten me? Those words are the highest moment of Christ's crucifixion and the suffering, the loneliness that He felt. Unless we feel that loneliness along with Jesus, we cannot experience the presence of God. Because when Jesus died on the cross and He hung there and shouted that prayer, it is at that moment that He was supported by the Lord most strongly. So in our moments of suffering, then the Lord is with us. Therefore, Archbishop Sheen further says that the Christ without the cross cannot save, for he stands for effeminacy, permissiveness, and Jesus the superstar, who uses music to solace defeat, says he. You cannot solace defeat by music. So you cannot create Jesus Christ into a superstar.
Jesus Christ means suffering, crucifix, pain, the path, the difficult path, the narrow path, as the Lord said. The cross without Christ. So one way the Christ without the cross has no meaning. Similarly, the cross without Christ also cannot have any meaning, because it's just only suffering. There is no meaning to that suffering. Especially Archbishop Sheen points out that some of the concentration camps in Dachau, Auschwitz and all that are signs of man's selfishness, where Jesus' cross is, Jesus is not there on that cross, on that suffering. Because they are the people who have caused that suffering are people who didn't believe in Jesus or in God at all. Adolf Hitler never believed in God. So he made other people suffer. That is suffering without Christ. When other people make you suffer, suffering without Christ. But when, due to your own shortcomings and other things, you suffer, then it is Christ without the cross, or you don't want to suffer, rather. Christ without the cross. Christ gives meaning to suffering. Christ's cross gives meaning to suffering, gives strength to suffering, turns suffering into a source of joy. That is the difference between suffering in this sense and suffering in the other sense. The suffering without Christ on the cross is suffering from which we try to escape. There's no way out. The suffering with Christ is where we turn that suffering into something of a strength and power, internal power within us. So, staurophobia or fear of the crosses is not important. That is why for a Christian, and these two disciples experienced that, especially in the Eucharist, which means the crucifix, his death and his resurrection being commemorated, and therefore it is at that point that the Lord showed himself completely to the two disciples. The victorious Christ is in the crucifix, no other way. There is no other way in which we can lead our Christian life unless we allow the Lord into whatever is within us, especially when we suffer, we experience that He is present among us. May God bless you to do so. God bless you. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළොවද පෙනෙන නොපෙනෙන සියල්ලද මාවදාළ සියලු බලධාරී පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ ජනිත පුත්‍රයාණන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සංකල්පම පෙර පියාණන්ගේ ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගේ සැබෑ දෙවියෝද වනසේක. ජනිතෝ නමුත් මවුන ලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ රාගෙන සියල්ල මවුන ලැබුවේය. මිනිස් අපෝ දෙසාද අප ගැලවීම දෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. සුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍ය මරියාවන්ගේ නිමිති බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අපෝ දෙසා පොන්සු පිලාතු යටතේ කුරුසියේ ගසනු ලැබ මරණ වේදනාව විඳ උකුත් වී දැන්පත් කරනු ලැබුසේක. සුදලියවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නැමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්ද සමග එකම වන්දනාවත් මහිමයට ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපෝස්තලවරුන්ගෙන් පැවතෙන එකම සුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පවකමාව සඳහා එකම රුසාලි ස්නාපනයක් ඇති බව දාගනිමි. තවද මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණ සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමේන්. ආදර දෙවිපියාණනි,
කොරෝනා වසංගතය මුළු ලෝකයේම වසාගත් මොහොතක ඔබ වහන්සේ තුලත් උත්තාන වූ කිතු සමිදානන් තුලත් විශ්වාසය තබා ජීවත් වීමට ඔබ දරු කැල මෙහෙවීමට ශුද්ධෝත්තම පියාණන් රදගුරු පූජක පැවිදි සැමහට වරම් ලබා දෙන පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාමෙනව කරුණාබර දෙවි පියාණනි කොරෝනා වසංගතය අප රට බේරා ගැනීමට වෙහෙසෙන රාජ්‍ය නායකයින්ටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් ආරක්ෂක සේවයේ සැමටත් සමාජ සේවාවන්හි සැමටත් ඔබ වහන්සේගේ ආශිර්වාදය හා රැකවරණය ලැබෙන පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාමෙනව ආදර දෙවි පියාණනි මෙම වසංගතයට ගොදුරුව රෝගීව සිටින්නන්ට ඉක්මන් සුවයත් මෙලොව හැර යාමට සිදු සෑම අයෙකුගේ ආත්මයට නිත්‍ය සැනසීමත් ඔබ කරුණාව තුල ලැබෙන පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාමෙනව කරුණාබර දෙවි පියාණනි ගෝලීය වසංගත තත්වය තුල තම එදිනදා ජීවිතය ජීවත් කරවීමට නොහැකිව අසරණව පීඩාවට පත් වූ සෑම පවුලක්ම ඔබ වහන්සේගේ අසීමිත ආදරය තුල ශක්තිමත් වන පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාමෙනව ආදර දෙවි පියාණනි ඔබ වහන්සේගේ දේව සේවයේ නිරතව ඔබට ප්‍රසන්න පූජක පුතුන් බිහි කිරීමේ කටයුත්තේ අප කැපව සිට ඔබ වහන්සේ වෙත කැඳවාගත් ගරු රවීන් පියතුමාටද අද උදෑසන ඔබ වෙත කැඳවාගත් බදුල්ල රදගුරු පදවියේ අනුනායක මාර්ෂල් රාජනායගම් පියතුමාටද ඔබ වත දැකීමේ වාග්ය ලබා දෙන පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදාමෙනව දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රේමය කෙරෙහි විශ්වාසය තබන අපි ඔබ වහන්සේගේ කුරුසියේ සහ උත්තානයේ යාගයට හවුල් වන්නට නුසුදුස්සන් වෙමු. එසේ වෙතත් අපගේ ජීවිතයේ අපට එල්ලවන සියලුම අභියෝගයන්හිදී ඔබ වහන්සේ වෙත දැඩි වූ විශ්වාසයෙන් යුක්තව ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසයට හවුල් වෙමින් ඔබ වහන්සේගේ උත්තානයටද හවුල් වන්නට අප සුදුස්සන් කළ මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සහෝදරවරුනි මාගේ සහ ඔබගේ යාගය සිළු බලති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සලාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවට ප්‍රයෝජනයක් වන සලාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනී ඔබගේ ජනකාය ප්‍රීතියෙන් පුදන මේ පඬුරු පිළිගනු මැනව මේ කාලීන සතුටින්
ඔබ අප සනසන්නාසේම ස්වර්ගයේ සදානන්දය කරාදප ගෙන ගිය මැනව. මේකීද අපගේ ස්වාමින් වන ජේසුස්න් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. යෝග්‍යද යුතුද ක්‍රියාවකි. දෙවි ස්වාමිනී සැමකල්ලිද අප ඔබට තුතිපිති යුතුවද. ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාස්කු බිලිපන්රු ලෙස යාගයක් වූ මේ උතුම් සමයේදී වඩා මහත් හරසරින් අප වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, ගැලවීම දායකය. කුමක් එයින්ද ඇත උන්වහන්සේ මගින් අප ආලෝකයේ දරුවන් වී සදාතන ජීවිතයට බිහි වූයෙමු. ස්වර්ග රාජ්‍යයේ දොරටුවද අප සඳහා විවෘත විය. ඔවුන් වහන්සේගේ මරණය හේතු කොට අපි මරණයෙන් ගැලවුණෙමු. ඔවුන් වහන්සේගේ උත්ථානය මගින් අපි ජීවිතය කරා උත්ථාන වූයෙමු. එහෙයින් උත්ථානයේ ජයග්‍රහණයෙන් උදම් වී ලොව පුරා ඔබ වහන්සේගේ විශ්වාසකයෝ ආනන්ද වෙති. ස්වර්ගීය බලතාවයෝද සුරදූත සමූහයාද නිතිපතා ඔබට ගී ගායමින් ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරති. සුවිසුද්ධය සුවිසුද්ධය ලෝකාධිපති ස්වාමීන් වහන්සේ සුවිසුද්ධය. අහසබලවත් ඔබගේ මහිමයෙන් පිරිතිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වරිණතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිසුද්ධය. සියලු සුවිසුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිසුද්ධවත් කරන මේ නෑදිමු. අපේසේ අදිනුයේ මේ පඬුරු අපුදෙසා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් සියලු දීරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පව්කමාව සඳහා බුදේසාද සියලු මනුෂ්‍යයන් උදෙසාදේ වගුරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. උන්වහන්සේගේ මරණයේද උත්ථානයේද සිහිපත් කරමින් ජීවනදායක පූපයේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිරු දීරයට සහභාගී වන්නා වූ අප සැම සුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වායද සිටිමු.
ස්වාමිනී මුඩලවේ පෙත්‍ර පාත්නා වහන්සේගේ සුදු ස්වභාව සිහි කරවා දාලමන ෆ්‍රැන්සිස් ඇමති අප පොදු පියාණන්ද මැල්කම් රංජිත් ඇමති අප රදගුරුතුමන්ද සකල පූජක පිරිස සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්නු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරයන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසෙනු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලනට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නි මරියාවන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගේ උසුළු ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනී සුද්ධාත්මයන් සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත්වේවා. කන පනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොව ඉදිරියට වේවා. අපගේ දිනදා භෝජනය අදා ප්‍රදානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපවස්සාවට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ඈදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ලොවේ පවහරණ දේවාශපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාශපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරණ දේවාශපාලකයන්නි අපට සාමය දුන මැනව. මෙන්න දේව අජබාලකයානෝ මෙන්න ලොවේ පවහරණ තැනන් වහන්සේ අජබාලකයන්න්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුෙක් නොවෙමි. ඒ වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුව වන්නේය.
මගේ සිස්සාරි සදා ජීවිතය පිණිසම ආරක්ෂා කරනස. ස්වාමිදරුවනී ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වෙමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරේ වෙමි. මේ ආදරේ නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මීක ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශා වෙමි. ස්වාමිදරුවනී මාගේ හෘදයට වඩිනවා සොදේ. ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවෙන්නට මට කරුණා කළ මැනව. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී ඔබගේ ජනකාය දෙස කරුණා බැල්ම හෙළුව මැනව මේ සදාතන අභිරහස මගින් අපට නව ජීවනයේ දානය කළ ඔබ වහන්සේම අජරාමර වූ උත්ථානයේ මහිමය කරාද අපගෙන ගිය මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. මෙම දිව්‍ය පූජාවත් දෙමළ බසින් තව සුළු මොහොතකින් පැවැත්වෙන දිව්‍ය පූජාවත් සජීවීව ඔබ වෙත ගෙනීමට වර්බුම් TV නාලිකාව කරන කැපූ සේවය අපි අගය කරනවා. අද දිව්‍ය යාගය අගරාධගුරු පදවියේ වෙබ් අඩවිය හරහා වර්බුම් නාලිකාවට ප්‍රවේශය නැති අය උදෙසා විකාශනය වුණා. ආදර සහෝදර සහෝදරීනි සෑම ඉරිදා පූජාවක්ම ජාතික නාලිකාවන් ඔස්සේ විකාශනය කරන්න කියා අපට ඉල්ලන එකේ තරම් සාධාරණ නැහැ. ඒ නිසා ඔබ වර්බුම් නාලිකාව බලන්නට පහසුකම් සලසා ගන්න. ක්‍රමක්‍රමයෙන් උත්සාහයක් දරන්න සිත යොමු කරන්න කියා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. අපගේ sannivedana කටයුතු වලටත් ධර්මෝපදේශ කටයුතු වලටත් මේ නාලිකාව අපට ඉතාමත් ප්‍රයෝජනවත් මාධ්‍යයක් හැටියට මම කල්පනා කරනවා. ඒ වගේම සෑමදාම හැන්දෑවේ සවස 7ට ජුවලිත භක්තියෙන් ජපමාලය උච්චාරණය කරලා හැම ගෙදරකම යාඥා කරන්න කියලා විශේෂයෙන් මේ කොරෝනා වසංගතයෙන් ලෝකයේම මුදවාගෙන අපට නැවත වරක් අපගේ සාමාන්‍ය ජීවිත ක්‍රමය ගත කරන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඉක්මනින් ඉඩ ලැබෙන්න කියලා විශේෂයෙන් යාඥා කරන්න. I would like to express my sincere thanks to Verbum TV for having broadcast this Holy Mass. And it has been broadcast also through the Archdiocesan website for all those who don't have the Verbum connection.
the Tamil Mass will follow this same Mass. And I would like to make a request to our faithful to try and obtain verbum connections so that we can keep up this kind of trend, because it's not easy for us to ask from the national channels all the time the facility to broadcast our masses. Verbum TV is also a useful instrument of communication for all of us in many other fields in the church. I would also recommend more strongly to celebrate Rosary and other prayers every evening at home as one family. It is good for us to pray together as a family, because every family that prays together stays together. Swamin Vahanse oba samaga venasekwa. Oba samaga venasekwa. සියලු බලැති දෙවි සමිදානන් වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ඔබ ආශිර්වාද කරන සේක්වා. ආමේන්. යන්න සාමයගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Sina